සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. ඔබ මා විසින මේ හෙළදීපේද ඇතුළත් මේ පෘථිවි තලයේද කෙතරම් වසර ගණනක ඉතිහාසයක් කියාපාන්නේද? සංගවා ඇති ඒ අතීතයේ සමහර නටබුන් අපට සොයා ගැනීමද අපහසුය. නමුත් සමහර තොරතුරු සොයා බැලීමේ මහඟු අවස්ථාව උදා වී ඇත්තේ එකල බුද්ධිමත් මිනිසුන් විවිධ ක්‍රම ඔස්සේ සුරක්ෂිත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මෑත කාලීන ඉතිහාසයක් ලෙස නම් කළත් තාක්ෂණයේ පිහිට ආධාරයෙන් ඒවා සුරක්ෂිත කිරීමේ වටිනා අවස්ථාව දැන් අප සතුය. එවන් ඉතිහාස තොරතුරු බිඳක් සයිබර් අවකාශය තුළ සංගරාවක් ලෙසින් එළි දක්වන සමාරම්භක උත්සවය මෙසේ ආරම්භීමට දෙන්න අපට අවසර. ප්‍රථමයෙන් ආගමනුකූල ආරම්භයක් ගැනීම සඳහා අප පාසල උපාධිරු පියතුමන් වන ගරු නලිනත් පියතුමන්ට මා ආරාධනා කර සිටිනවා. Let's start with the prayer. In the name of the Father, and of the Son, and of the Holy Spirit. Amen. A reading from Prophet Isaiah, chapter 41, verse 10. Fear not, for I am with you. Be not dismayed, for I am your God. I will strengthen you, I will help you, I will uphold you with my righteous right hand. The word of the Lord. Thanks be to God. Thanks be to God. Let us pause for a while. Let us feel the presence of God. God, our loving Father, thank you for the gifts and talents that you have given to all of us. Help us to use our talents for your greater glory. Lord, bless the pioneers of this society and bless the good work that we are starting today. Bless the teachers and students and all the well-wishers. Lord, be with us so that we may improve our knowledge and talents. We make this prayer through Christ our Lord. Amen. Amen. Hail Mary, full of grace, the Lord is with you. Blessed are you among women, and blessed is the fruit of your womb, Jesus. Holy Mary, Mother of God, pray for us sinners, now and when we are for death. Amen. The Lord be with you and with your spirit. May Almighty God bless you, the Father and the Son and the Holy Spirit. Amen. Amen. God bless you. උපාධිරු පියතුමනි, මීළඟට පාසල් ගීත ගායනා කිරීම සඳහා ඔබ සියලු දෙනාටම නැගී සිටින්න ලෙස ආරාධනා කර සිටිමි. The light that shines from on high, that guides us on our way. Tis the motto of our Lady School, the school that gives us knowledge each day. We as children love and honor her, for to us she is so dear. May she go from strength to strength and go on for many a year.
from on high. May it never die. Light from on high, forever mine. ස්තුතියි ඔබ සියලු දෙනාටම ගරු අධීරු පියතුමන්ගෙන්ද උපාධීරු පියතුමන්ගෙන්ද අපගේ ආරාධනය පිළිගනිමින් මෙහි සැපමිනි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එල් අබේරත්න මහත්මයාගෙන්ද අප පාසලේ සිංහල හා දෙමළ අංශ ප්‍රධාන ගුරුවර ගුරුවරියන්ගෙන්ද සියලු ගුරුවර ගුරුවරියන්ගෙන් හා සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. අප පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මෙම ඉතිහාස සංගමයේ පළමු ආරාධනය ලෙස පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහා අප විද්‍යාලීය ඉතිහාස සංගමයේ සභාපති වන අශාන් සොහිරාට ආරාධනා කර සිටිනවා. සුබ සන්ධ්‍යාවක් වේවා පැමිණ සිටින සීල දෙනාට. ප්‍රථමයෙන්ම අප ස්වාමිදුගේ ද්විතීය පාසලේ ඉතිහාස සංගමයේ පළමු සභාපති ලෙස පත්වීම පිළිබඳ මාගේ සතුට මෙම අවස්ථාවේදී පළ කරනවා. පාසල් විෂය මාලාව තුළ පමණක්ම නොව අපේ ජීවිතයේදී විවිධ අවස්ථාවල ප්‍රායෝගිකව වැදගත් වන විෂයක් තමයි මේ ඉතිහාසය කියන්නේ. ඉතින් මේ හේතුව නිසාම පාසල් විෂය මාලාව තුලත් සාමාන්‍ය පෙළ විභාගය දක්වාත් ඉතිහාසය හර විෂයක් ලෙස සැලකනවා. ඒ වගේම මෙම විෂය තුල විෂය දැනුම වඩාත් රසවත් කර ගැනීමටත් වඩාත් පුළුල් කර ගැනීමටත් ඉතිහාසයේ විෂය තුල විෂය සමගාමී ක්‍රියාකාරකම් මගින් සිසුන්ගේ දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කර ගැනීමටත් කරන ලද උත්සාහයක අග්‍රගණ්‍ය ප්‍රතිඵලය තමයි මේ ඉතිහාසයේ ශිෂ්‍ය සංගමය කියන්නේ. මේ ශිෂ්‍ය සංගමයේ එක් ප්‍රධාන කාර්යභාරයක් ලෙස අද දින මෙම හිස්ටොරිකල් සංග්‍රහව එළි දක්වනු ලබනවා. ඉතින් මේ සංග්‍රහයේ මංගල කලාපයේ එළි දැක්වීමේ අවස්ථාවට අප සමග සම්බන්ධ වී සිටින අප පාසලේ ගරු අධීරු පියතුමන්, ගරු උපාධීරු පියතුමන් ගෞරවයෙන් පිළිගනු ලබන අතර මෙම අවස්ථාවට අපගේ විශේෂ ආරාධනය පිළිගෙන පැමිණි නුවරඑළිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අබේරත්න මැතිතුමාවත් සාදරයෙන් පිළිගන්නවා. එසේම මෙම අවස්ථාවේ ඔබතුමාගේ පැමිණීම අපට විශාල ගෞරවයක්, ආශිර්වාදයක් මෙන්ම විශාල ශක්තියක් ලෙස සැලකනවා. හිස්ටොරිකල් සංග්‍රහව සඳහා මූලිකත්වය ගනිමින් ඒ සංවිධානය කොට ඉදිරියට පවත්වාගෙන යාමටත් අපගේ ශිෂ්‍ය සංගමය මෙහෙයවමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අපට විශාල ශක්තියක් වූ ශශී ජයසිංහ ගුරුතුමාවත් සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක අනුෂ්ක කොඩිතුවක ගුරුතුමාවත් මෙම අවස්ථාවට සාදරයෙන් පිළිගන්නා අතර මෙම අවස්ථාවට සහභාගී වී සිටින අංශභාර පන්තිභාර ගුරු බවතුන්වත් අපගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් සාදරයෙන් පිළිගන්නවා. ඔබ සමගයේ පැමිණීම අපට විශාල ශක්තියක් සේම විශාල ගෞරවයක්. ඉදිරියටත් අප සමග රැඳෙමින් අපේ වැඩ කටයුතු වලට මෙලෙසම සහයෝගය ලබා දේවියයි බලාපොරොත්තු වෙමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. ස්තුතියි සොහිරා. අප ස්වාමිදුගේ ද්විතීක පාසලේ දසවසරක නොමකෙන සටහන් තබමින් ආරම්භන ලද ඉතිහාස සංගමයේ මඟ පෙන්වීමෙන් දැනුමෙන් හා කුසලතාවයේ පිරිපුන් සිසු පරපුරක් දායාද කිරීමට පෙළ ගැසී සේවයේ සැලසෙන අභිනව නිලධාරී මණ්ඩලය ඔබේ නෙත් ඉදිරියට ගෙනීමටයි මේ සූදානම.
බිලියන 13.5කට ඉහතදී පදාර්ථය, ශක්තිය, කාලය හා අවකාශය යන ත්‍රිත්වයම බිං බෑන් යන ක්‍රියාවලිය මගින් එකිනෙකට ගොනු කෙරුණා. මේ මූලික ලක්ෂණයන්ගේ කතාව භෞතික විද්‍යාව. ඊට වසර 3 ලක්ෂයකට පසුව පදාර්ථය හා ශක්තිය එකතු වී පරමාණු නම් සංකීර්ණ ව්‍යුහයක් බිහි වූ අතර ඒවා එක් වී අණු නිර්මාණය වුණා. ඒවායේ අන්තර්ගත ක්‍රියාවන්හි කතාන්දරේ රසායනික විද්‍යාවයි. වසර බිලියන 3.8කට ඉහතදී පෘථිවිය නම් ග්‍රහලෝක මත සමහර අණු වර්ග එක්ව ජීවීන් නම් විශාල හා සංකීර්ණ ව්‍යුහයක් බිහි වුණා. මේ ජීවීන්ගේ කතාව ජීව විද්‍යාවයි. වසර 70කට පළමුව හෝමෝ සාපියන් විශේෂයට අයත් ජීවීන් විසින් සංස්කෘතීන් නම් වඩාත් විචිත්‍රවත් ව්‍යුහයක් ආරම්භ කළා. මේ මානව සංස්කෘතියන්ගේ ඉක්බිතිව සිදු වූ සංවර්ධනයේ ඉතිහාසයයි. අතීතයේ සිදු සිදුවීම් ඇතුළත් කතා ප්‍රවෘත්ති ඉතිහාසයයි. ඉතිහාසය යන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් history යනුවෙන් යෙදෙනවා. එම වචනේ ග්‍රීක භාෂාවෙන් යෙදී ආවා. එහි අර්ථය වන්නේ විමර්ශනය යන්නයි. සිංහල ශබ්දකෝෂයට අනුව ඉතිහාසය යන වචනය මෙසේ සිදුවේ යන අර්ථය ගෙන දෙනවා. ඩියෝඩරස් විසින් ඉතිහාසය පිළිබඳව මෙන්න මෙහෙම නිර්වචනයක් ලබා දෙනවා. අන්‍යයන්ගේ ජය පරාජය පිළිබඳව අවබෝධයක් ලබා දෙන ඉතිහාසය සිතට වද නොදී උපදේශාත්මක කාර්යයන් කිරීමට සමත් වෙයි. එඩ්ඩට් හැලට්කා විසින් ඉතිහාසය පිළිබඳව මෙහෙම නිර්වචනයක් දෙනවා. වර්තමානයේ තේරුම් ගැනීමට යතුරු වශයෙන් අතීතයේ තේරුම් ගත යුතු වෙනවා. සිසෝරා රචනා කර දේශකයන කෘතියේ සඳහන් කරුණුවේ ඉතිහාසය වූ කලින් ජීවිතය පිළිබඳව ගුරුවරයාය. අතීතය පිළිබඳව දැන ගැනීම ඉතිහාසය වන බවට පටුවාර්ථයකින් සමාජගත වන අවස්ථාවන් බොහොමයක් තියෙනවා. නමුත් එසේ නොවේ. ඉතිහාසය තුළින් විවෘත මනසකින් අතීතය පිළිබඳව බලා නිවැරදි කරගන්නා ලද පැහැදිලි කර ගැනීමක් මගින් අපට ලැබෙන ඵල ප්‍රයෝජන බොහෝමයක් තියෙනවා. තමා ජීවත් වන සමාජය සහ ලෝකයේ පිළිබඳව පැහැදිලි ලෙස තේරුම් ගැනීමට අතීත අත්දැකීම් නිවැරදිව තේරුම්ගෙන වර්තමානය සහ අනාගතය ගොඩනැගීමට ආදර්ශකයක් ලෙසත් රටේ ජාතිකරණිතාව හඳුනා ගැනීම හා එය ආරක්ෂා කර ගැනීමට මිනිස් ස්වභාවය තේරුම්ගෙන මනුෂ්‍යත්වයට ගරු කරමින් ජාතික සමගිය ගොඩනගා ගැනීමට ඉතිහාසය අපට බොහෝ සෙයින් වැදගත් වනු ලබනවා. ප්‍රකාශ කළේ ඉතිහාසඥයන් ජනතාව දැනුම්වත් කිරීමට ඉතිහාසය උපයෝගී කර නොගතහොත් අතීතය පිළිබඳව ජනතාව බුද්ධිමත් ලෙස උනන්දු කරදවීමට ඔවුන් අසමත් වූහොත් ඉතිහාසය පිළිබඳ උගත් දෑ සියල්ල වටිනාකමෙන් තොරව යන බවයි. ඉතිහාසය විමර්ශනයේදී විවෘත මනසකින් ඒ සඳහා ප්‍රවිෂ්ඨ විය යුතුයි. එවිට සත්‍ය කරා ළඟාවීම කෙසේ වෙතත් සත්‍ය කෙරෙහි කැපවීමක් ඇති කර ගැනීමට අපට හැකිය. ස්තුතියි. ස්තුතියි ඔබ සැමට. මීළඟට මා ඉතා ගෞරවයෙන් යුතු ආරාධනා කර සිටිනවා අපගේ ඉතිහාස සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරනු ලබන අනුෂ්ක කොඩිතුවක්කු ගුරුපියාණන්ට ඔබතුමන්ගේ අදහස් ඉදිරිපත් කර ලෙස. ආයුබෝවන් සියලු දෙනාටම ගරු අධිවෘපියතුමනි උපාධිවෘපියතුමනි එසේම අද දින අපගේ ආරාධනය පිළිගෙන මේ අභිමානවත් අවස්ථාව සමග සහ සම්බන්ධ වන නුවරඑළිය අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු ලසන්ත අබේරත්න මැතිතුමනි ඒ වගේම ඉතිහාසයේ සංගමේ ප්‍රධාන සම්බන්ධීකාරක මා හිතවත් ශෂි ජයසිංහ මහත්මයාණනි විශේෂයෙන්ම විද්‍යාලයේ
අංශ ප්‍රධාන ගුරු භවතුන් ඒ වගේම මා හිතවත් ගුරු මහත්ම මහතින් සියලු දෙනාගෙන්ම අවසරයි. මිට අමතරව විද්‍යාලීය ඉතිහාස සංගමය නියෝජනය කරන සියලුම නිලධාරී මණ්ඩලයේ දූදරුවනි මාධ්‍යංශය නියෝජනය කරන දූදරුවනි ඒ වගේම මේ සංගරාව සඳහා නිර්මාණ දායකත්වය සපයමින් අපහා එක්වුණු මේ සඳහා විවිධාකාරයෙන් සහයෝගය දැක්වූ දයාබර දුවේ පුතේ ඔබ සැමගෙන්ම අවසරයි. ඉතිහාසයේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අපේ දූදරුවන් සංක්ෂිප්ත හැඳින්වීමක් සිදු කළා. ඒක නිසා ඉතිහාසය පිළිබඳව අටුවා ටිකා සපයන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මෙතනට සම්බන්ධ වෙලා ඉන්න බහුතරයක් දෙනා ඉතිහාසය ඉගෙන ගන්න දූදරුවන් නිසා ඒක බොහෝ ඒ තරම් දුරට හැඳින්වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම නමුත් මම මගේ සංස්කාරක සටහන කෙසේ වෙතත් අද මාර්ගගත ක්‍රමයට සංස්කාරකගේ දේශන කතාවක් විදිහටයි මට මේක ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒක නිසා අපි එදා මෙදා තුර ඉතිහාසය ගත කරනකොට ඔබ දන්නවා ගල් යුගයේ ඊට පස්සේ එඬේර යුගයේ පහු කළා අපි ගොවි යුගයට පැමිණියා. ඒ වගේම ඉන්පසු කාර්මික යුගයට ඊටත් පස්සේ තොරතුරු තාක්ෂණ යුගයට ඇවිල්ලා මේ වෙනකොට අපි ඉන්නේ ස්පර්ශ තිර යුගයේ. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ටච් ස්ක්‍රීන් යුගයේ තමයි දැන් අපි ඉන්නේ. ඒක නිසා මේ වෙනකොට මගේ ආදරණීය දූල පුතාලා ඇතුළු බහුතරයක් දෙනා විශේෂයෙන්ම මේ ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක අපි උත්සාහ කරන්නේ තාක්ෂණික තිරයක් ඔස්සේ මුළු ලෝකයම අත්දකින්න. තාක්ෂණික තිරයක් තුලින් මුළු ලෝකයම අත්දකින්න උත්සාහ කරන දුවදරුවන් පිරිසකට තමයි වැඩිහිටියන් පිරිසකට තමයි මම මේ වෙලාවේ ඒ කියන නූතන තාක්ෂණය භාවිත කරමින් ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපේ පාසලේ දසවන සංවත්සරයේ යෙදිලා තියෙන මේ අභිමානවත් වර්ෂයේදී පාසලේ ඉතිහාස සංගමය ආරම්භ කරලා එහි මංගල කර්තව්‍ය විදිහට මේ ආකාරයෙන් ද්විමාසික ඉතිහාස සංගරාවක් එළි දක්වන්නට ලැබීම ඉතාම ප්‍රීතිදායක කාරණාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ විදිහට අපි ඉතිහාස සංගරාවක් විද්‍යුත් සංගරාවක් විදිහට එළි දක්වන්න තීරණය කරේ ඇයි කියන කාරණාව මූලික වශයෙන් අරමුණ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි ඔබ දන්නවා අපි අධ්‍යාපන කාර්යයේ නිරත වෙලා ඉන්න පිරිසක් විදිහට අධ්‍යාපනයේ ජාතික අරමුණු එතනින් එහාට මූලික නිපුණතා ඒ වගේම ඉතිහාසයේ විෂයට අනන්‍ය වූ විෂය අරමුණු ගණනාවක් තියෙනවා. විෂය අරමුණු 10ක් පමණ අපි මේ දරුවන්ට විෂය ඉගෙනීමේදී සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කියන විෂය අරමුණු විභාග ඉලක්ක කරගෙනම පමණක් නෙමෙයි දරුවන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් විදිහට මේ විෂය දරුවන්ට ලබා දීමේ අරමුණේ පන්ති කාමරයෙන් එපිටට ගිහිල්ලා එහි දිගුවක් විදිහට තමයි මේ ඉතිහාසයේ සංගරාවක් එළි දැක්වීම අපි බොහොම කලක සිට අපේ සිහිනයක් විදිහට තිබුණත් මේ එක අතකින් කොරෝනා වල යහපත් ප්‍රතිඵල විදිහට මේවා අපිට සලකන්න පුළුවන්කම ලැබෙනවා. මොකද සමහර විට අපි පාසලේ අධ්‍යයන කටයුතු කරමින් ඉන්න අතරතුරේදී මේ තරම් ලොකු වෙලාවක් වෙන් කරගෙන අපිට මේ වගේ සංගරාවක් එළි දක්වන්න කාලය වෙන් කරගන්න හැකිද කියන කාරණාවත් අපිට ගැටලුවක් විදිහට තිබුණා. කෙසේ වෙතත් අද එවන් පසුබිමකදී මේ වගේ අපේ පාසලේ මේ ඉතිහාස සංගරාව එළි දැක්වීම මා පෙර කී පරිදි සිද්ධ කරන්නේ ඉතිහාස සංගමේ පළමුවන කටයුත්ත විදිහට. ඒකෙදි ඔබ දන්නවා ඉතිහාසයේ ඉගෙනීම තුල අර දරුවන් කී පරිදි වර්තමානයේ අපේ
තේරුම් අරගෙන අනාගතයේ නිවැරදි කියන්නේ වර්තමානයේ අනාගතයේ නිවැරදි කරගන්න අපිට අතීතයෙන් ගත හැකි ආදර්ශ බොහෝමයක් තියෙනවා. ඒ අතීත ආදර්ශ සපයා ගනිමින් වර්තමානයේදී අපි මුහුණ දීලා තියෙන ඇතැම් ජාතික ප්‍රශ්න දිහා තුලනාත්මකව බලලා ඒ වගේම අන්‍ය සංස්කෘතියට ගරු කරලා ඒ වගේම මේ තැනට උචිත විදිහට අපේ චින්තනය මෙහෙवला තීරණ ගන්න අපේ දූ දරුවන් අනාගතයේදී පුරුදු පුහුණු වෙලා සිටිය යුතුයි. ඉතින් ඒ සඳහා ඉතිහාසයෙන් අපට ගත හැකි ආදර්ශ බොහොමයක් තියෙනවා. මේ සියලු විශේෂ කරුණු මේවා අපි ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන විදිහට ඔබ ඉගෙන ගන්නවා වගේම අපි පොතපතට නැත්නම් හුදු විභාග ලිවීමට පමණක් මේ දැනුම උපයෝගී කරගන්නේ නැතුව අනිත් පැත්තෙන් අපේ පාසලේ ඉතිහාසය දැනුම ඉතිහාසයේ විෂය ප්‍රවර්ධනය කිරීමම ඉලක්ක කරගන්නේ නැතුව එතනින් එහාට ගිහිල්ලා ඉතිහාසයට ලැබි සමස්ත පාසල් ප්‍රජාවටම පරිශීලනය කරන්න පුළුවන් ආකාරයේ සංග්‍රහයක් අද වෙනකොට අපිට එලි දක්වන්නට ලැබීම ඉතාම සතුටට කාරණාවක් විදිහට මම දකිනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම මේ ඉතිහාසයේ සංග්‍රහව ව්‍යාපෘති යෝජනාවක් විදිහට ඉදිරිපත් කරලා ඒ කටයුත්ත වෙනුවෙන් ප්‍රධාන සංස්කාරක විදිහට මාවත් ඒ වගේම උපසංස්කාරක විදිහට අප විද්‍යාලයේ චානක රුවන්සිරි ගුරුතුමාවත් තෝරාගෙන අපි සමග මේ පිළිබඳව කතිකා කරලා අපිව ඒ සඳහා තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම මා හිතවත් ශෂි ජයසිංහ ගුරුතුමාට මම මේ අවස්ථාවේ කෘතඥතාව පළ කරනවා. මගේ විශේෂයෙන්ම මේ වටිනා අවස්ථාව උදා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ සංග්‍රහව නිර්මාණය කිරීම තුළ දරුවන්ගේ නිර්මාණ හැකියාව දැන් පොතපතින් අපි ලබා ගන්න ඉතිහාස දැනුම ලේඛන මාධ්‍යයෙන් කියන්නේ එලෙසින්ම පිටපත් කරලා නොගෙන ඒ ලේඛන මාධ්‍යයෙන් දරුවන්ගේ ලේඛන හැකියාව විදහා පාමින් නිර්මාණාත්මක අයුරින් අන්තර්ජාලය පරිශීලනය කරලා පොත්පත් පරිශීලනය කරලා මේ දැනුම එකතු කරලා ඊටාම බාහිර දූර වගකීමක් අරගෙන මේ කටයුත්ත කරන්න ඉතිහාස සංගමයේ විදිහට අපිට හැකියවීම පිළිබඳව අද වෙනකොට ඊටාම සතුටටපත් වෙනවා මම මේ සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරකවරයා විදිහට. ඒ වගේම මේ සංග්‍රහව අපි බලාපොරොත්තු වෙන්නේ ද්විමාසික සංග්‍රහයක් විදිහට එලි දක්වන්න. මොකද මාසිකව සංග්‍රහයක් එලි දැක්වීම කියන කාරණාව තරමක් අසීරු කාර්යයක්. ඒක නිසා ද්විමාසිකව දරුවන් අතරට මේ සංග්‍රහව යොමු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි විශේෂයෙන්ම දරුවන්ගේ නිර්මාණ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා වගේම මේ සංග්‍රහවේ විශේෂ අවස්ථාවක් පිළිබඳව මම සිහිපත් කරන්න කැමතියි. ඒ තමයි මේ සංග්‍රහවට අපි එකතු කරලා තියෙනවා ඉතිහාස විෂය ආශ්‍රිතව ප්‍රහේලිකාවක් යොමු කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම එහි අන්තර්ගත වෙන්නේ ඉතිහාසයේ විෂයට අදාළ පිළිතුරු සහිත පැනයන්. එතකොට ඒක ප්‍රහේලිකාවක් විදිහට සම්පූර්ණ කරන්න දරුවන්ට අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේමයි මෙහි ඇතුළත් වෙනවා ඉතිහාසයේ විෂයටම සම්බන්ධ දැනුම මිනුම ප්‍රශ්න 20ක්. හැම සංග්‍රහයකදීම අපි ඒ ප්‍රශ්න 20 යොමු කරනවා. දරුවන්ට තමයි මේවට උත්තර සොයන්න අපි අවස්ථාව දීලා තියෙන්නේ. ප්‍රහේලිකාවත් එහෙමයි. ඒකෙදි මේක අපේ පාසලට පමණක් විවෘත කිරීම යුතු නොවන නිසා මම ශෂි ගුරුතුමා සහ අපි සියලු දෙනා එකතු වෙලා තීරණයක් ගත්තා. මේ සංග්‍රහව විද්‍යුත් සංග්‍රහයක් විදිහට එලි දක්වන නිසා අපට නුවරඑළිය කලාපයට සහ විවෘතව සමාජ මාධ්‍යයට මේ සංග්‍රහව මුදා හරින නිසා දරුවන්ගේ වෙනත් පාසල්වල දරුවන්ට වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට මේ සඳහා පිළිතුරු සපයලා අපි වෙත යොමු කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ හරහා ඒ තෝරා ගන්නා පරිබාහිර පාසලේ දරුවන්ගේ නිර්මාණවලට පරිබාහිරව තෝරා ගන්නා වෙනත් නිර්මාණ එහෙම නැත්නම් පිළිතුරු යොමු කරන දරුවන් කිහිප දෙනෙක්ට අපේ සංග්‍රහයේ ලිපි ඉදිරිපත් කරන්න වටිනා අවස්ථාවක් උදා කරලා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉතිහාස සංග්‍රහව මේ ආකාරයෙන් තමයි
සැදුම්ලත් වෙන්නේ. එතකොට මේ සංගරාව අද දින මේ මහත් උත්කර්ෂයෙන් අපි සයිබර් අවකාශයට මුදා හරින අපේ මේ විද්‍යුත් සංගරාව හිස්ටොරිකල් නමින් තමයි අපි නම් කරලා තියෙන්නේ. එතකොට මේ සංගරාව ඉදිරියට බොහොම සාර්ථකව පවත්වාගෙන යන්න ඉතිහාස සංගමයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාව උදා කරලා දුන්නු අපිට මේ සඳහා පසුබිම සකස් කරපු පාසලේ ගරු අධිවෘපියතුමා උපාධිවෘපියතුමා වගේම මෙහි ප්‍රධාන සම්බන්ධීකාරක ශශි ජයසිංහ ගුරුතුමාට ඒ වගේම ඉතිහාස සංගමයේ සියලුම දුවදරුවන්ටත් මගේ හදපිරි ස්තුතිය පුද කරමි. සංස්කාරක තුමන් ලෙස විශේෂයෙන්ම මා සමග මෙහිදී කටයුතු කරපු චානක රුවන්සිරි ගුරුතුමාවත් මතක් කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. පාසලේ දීර්ඝ කාලයක් තිස්සේ මෙවන් වූ සංගරාවක් එළි දැක්වීමට උත්සාහ කරමින් තිබුණද එය මෙම කොරෝනා වසංගතයේ හේතුවෙන් සාර්ථක කර ගැනීමට නොහැකි විය. එම උත්සාහය මල්පල ගන්වමින් අප පාසලේ ඉතිහාස සංගමයේ විසින් එම සංගරාව අති සාර්ථක ලෙස නිම කරන්නට විය. ඉතින් ඒ ද්විමාසික ඉතිහාස සංගරාවේ මංගල කලාප එළි දැක්වීමේ අවස්ථාවයි අප මේ සූදානම් වන්නේ. ඒ සඳහා මා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අප පාසලේ මාධ්‍යකගේ බාර තිසරි ගුරුතුමියහට නිල වශයෙන් මෙම ඉතිහාස සංගරාව එළි දක්වන ලෙසට. අයිබෝවන් සුබ දහවල්ක් වේවා. අප ස්වාමිදුවගේ පාසලේ ඉතිහාස සංගමය ප්‍රථම වරට එළි දක්වන හිස්ටොරිකල් නම් ද්විමාසික විද්‍යුත් ඉතිහාස සංගරාව මේ මොහොතේ පටන් සයිබර් අවකාශයේ වෙත නිල වශයෙන් මුදා හැරීම සිදුවේ. මෙතැන් සිට ඉතිහාසයට ලැබි ඔබට අපගේ නිල වෙබ් අඩවිය වන www.ousl.lk වෙබ් අඩවියට පිවිස කියවීමට හා භාගත කර ගැනීමට අවස්ථාව උදා වී ඇත. ඊළඟට මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අපගේ ආරාධනය පිළිගනිමින් මෙහි සැපමිනි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එල් අබේරත්න මහත්මයන්ට ඔබතුමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙස. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. නෝරේලිය අප ස්වාමිදුවගේ පාසලේ ගරු පියතුමිනි, ගරු උපපියතුමිනි, ඒ වගේම ඉතිහාස විෂය භාර ගුරුතුමනි, අනුෂ්ක ගුරුතුමනි ඇතුළු සියලුම ගුරු මණ්ඩලයේ මහත් මහත්මියන් අවසරයි. ඒ වගේම අප ස්වාමිදුවගේ පාසලේ ඉතිහාස සංගමයේ ගරු සභාපති පුතණුවනි, ගරු ලේකම් තුමනි, ඒ වගේම සියලුම සංගමයේ සියලුම නිලධාරී මණ්ඩලයේ සියලුම දූපුතුනි, ඒ වගේම අනිකුත් දූපුතුනි
මේ අවස්ථාවට සම්බන්ධ වන අනිකුත් සියලු දෙනාගේම අවසරයි. ඉතින් අද දවසේ මම ඉතාමත්ම සතුටටපත් වෙනවා අප ස්වාමිදුගේ පාසල විසින් ඉතිහාස සංගමය පිහිටවලා එහි මංගල පියවර විදිහට හිස්ටෝරිකල් නමින් විද්‍යුත් සංගරාවක් එළි දැක්වීම පිළිබඳව මම මේ සම්බන්ධව සතුටටපත් වෙනවා දෙආකාරයකින්. එකක් තමයි නුවරඑළිය අධ්‍යාපන කලාපයේ මෙවැනි අවස්ථාවකට සහභාගී වෙන්න අපිට අවස්ථාව නැත්නම් මට අවස්ථාව ලැබුණේ අප ස්වාමිදුගේ පාසලේ මේ ඉතිහාස සංගමයක් පිහිටවලා ඒ තුලින් මේ කරගෙන යනා වූ වැඩපිළිවෙල නිසායි. ඉතින් ඒක අපේ කලාපයට බොහොම උත්කෘෂ්ටවත් නැත්නම් ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙස මම බොහොම සතුටටපත් වෙනවා. දෙවෙනි කාරණය තමයි අනුස්ක සර් දන්නවා මම සිංහල විෂය භාරව දැන් කටයුතු කරාට ඇත්තටම මම මගේ සබ්ජෙක්ට් එක තමයි සමාජ අධ්‍යයන සහ ඉතිහාසය. එතකොට මම ගුරුවරයෙකු විදිහට බොහොම දීර්ඝ කාලයක් මේ ඉතිහාසය විෂයත් එක්ක බද්ධව කටයුතු කරා. ඉතින් මේ කරුණු දෙක නිසා මම බොහොම සතුටටපත් වෙනවා අද දවසේ අපේ ගරු පියතුමාගේ මෙහෙයවීමෙන් මේ අප ස්වාමිදුගේ විද්‍යාලය මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව. විශේෂයෙන්ම අපි දන්නවා පාසලක් ගත්තොත් ඕනෑම පාසලක සාහිත්‍ය සමිතිය, එනමත් භාෂා සමිති, ඊළඟට ආගමික සමිති වගේ දේවල් තමයි ගොඩක් අපිට දකින්න ලැබෙන්නේ. කිසිම පාසලක මට මේ දක්වා අත්දකින්න ලැබිලා නැහැ. ඉතිහාසීය සංගමය පිහිටවලා තියෙනවා. ඉතින් අප ස්වාමිදුගේ විද්‍යාලය ඊ타මාත්ම වැදගත් පියවරක් තමයි මේ ඉතිහාස සංගමය. ඉතිහාස සංගමයක්, ශිෂ්‍ය සංගමයක් පිහිටවීම තුලින් සිද්ධ කරලා තියෙන්නේ. මොකද ලෝකේ සෑම රටකම අධ්‍යාපනය ගැන අපි ගැඹුරින් අධ්‍යයනයක් කරන නැත්නම් විමර්ශනයක් නැත්නම් සොයා බැලීමක් කරොත් ඒ රටවල් හැම එකම තමන්ගේ අධ්‍යාපනයේදී තියෙන විෂය නිර්දේශයේ නැත්නම් අධ්‍යාපනය තුළ ප්‍රධාන විෂයන් කීපයක් තියෙනවා. එකක් තමයි භාෂාව, ඒ වගේම ආගම, ඒ වගේම ඉතිහාසය. ඉතින් කොහොම හරි ශ්‍රී ලාංකික අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුලත් විෂය මාලාව තුලත් ඒ විෂයන් තෝරා ගැනීමේදී හර විෂයක් විදිහට ඉතිහාස විෂය පවතිනවා. ඒක බොහොම වැදගත්. මොකද ඉතිහාසය මත තමයි අපගේ අනාගතය ගොඩනගෙන්නේ. ඉතිහාසය අමතක කරොත් සිද්ධ වෙන දේ තමයි අපි සමහරක් විට එකම වැරද්ද නැවත නැවත කරලා අපි පීඩාවටපත් වෙනවා. අපි අසාර්ථකත්වයටපත් වෙනවා. ඒක නිසා මේ ඉතිහාසය කියන විෂය ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට මේ වගේ වැදගත් විෂයක් නව පුනර්ජීවයක් ලබා දීම සඳහා අධිගුරු පියතුමන් ඇතුළු ඉතිහාසය විෂය සම්බන්ධ ගුරුතුමා ඒ වගේම මේ අවුරුදු අප ස්වාමිදුගේ පාසලේ දරුවන් මේ ගත් උත්සාහය බොහොම වටිනවා. ඉතින් මම අපේ අනුෂ්ක ගුරු මහත්මයාගේ ඒ හඳුන්වා දීම මම නැත්නම් කතෘ සටහන මම බොහොම හොඳට අහගෙන හිටියා. ඒ ඇත්තට ඒ තුලින් පේන දේ තමයි ඔබලා මේ සංගරාවක් එළිදැක්වීම තුල මම හිතන්නේ අපේ කලාපේ සියලුම පාසල් වලට දැන්ට ඔබට අවස්ථාව දීලා තිනවා විෂය පෝෂණය කරගන්න. ඒ කියන්නේ මම හිතනවා මේ අවලේලිස් නැත්නම් අප ස්වාමිදුගේ පාසල මේ ගන්නා උත්සාහය නුවරඑළිය කලාපයේම ඉතිහාස විෂයේ වර්ධනයක් එහෙම නැත්නම් පෝෂණයක් වීමට හේතු වෙනව බව මම කියන්න ඕනේ. මොකද අපිට දැනගන්න ලැබුණ විදිහට මේ විද්‍යුත් සංගරාව හැමෝටම පරිහරණය කරන්න පුළුවන්. මේ පිවිසුනාම ඒ වගේම බාගත කරගන්න පුළුවන් Tamanට අවශ්‍ය කරන ලිපි නැත්නම් සම්පූර්ණ සංගරාව. ඒ වගේම මේකේ විශේෂයෙන්ම දැන් කිව්වා මම හිතන්නේ මාස දෙකකට සැරයක් ඉතිහාස විශේෂ සම්බන්ධ ප්‍රශ්න සහ පිළිතුරු ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම
අනිකුත් පාසල් වල දරුවන්ටත් යම්කිසි අවස්ථාවක් හිමි වෙනවා මේ ඉතිහාසය මේ හිස්ටෝරිකල් සංගරාවට සම්බන්ධ වෙලා තමන්ගේ දැනුම නැත්නම් තමන් දන්න දේ අනිකුත් දරුවන් අතරත් නැත්නම් අනිකුත් සියලු දෙනා අතරත් බෙදා හරින්න. ඉතින් ඉතිහාස විෂය පමණක්ම නෙමෙයි මම හිතන්නේ පළමු භාෂාව ලෙස සිංහල භාෂාව සම්බන්ධවත් ලොකු පෝෂණයක් නැත්තම් ලොකු දියුණුවක් ඇති වෙයි මේ සංග්‍රහව තුලින්. මොකද අපි දන්නවා ඉතිහාසයේ තොරතුරු යම් යම් දේවල් ඒ ආකාරයෙන්ම ගන්නකොට සමහරක් විට මේ ඉතිහාසය සම්බන්ධ යම් යම් තොරතුරු පිළිබඳව විමර්ශනාත්මක ගවේෂණාත්මක කටයුතු කරන්න දරුවන්ට සිද්ධ වෙයි. ඒ තුළ ඔවුන්ගේ ඒ ගවේෂණ පර්යේෂණ තුලින් එකතු කරගන්න තොරතුරු ඒගොල්ලෝ මේ සංග්‍රහවට නිකුත් කරන්නේ ඒගොල්ලන්ටම දායමත් ඒගොල්ලන් විසින්ම මේක සංස්කරණය කළ නැත්නම් ඒගොල්ලන් විසින් තමන්ගේ කරගෙන ඊට පස්සේ තමයි මේක සංග්‍රහවට එකතු කරන්නේ. ඒ තුල මේ ඉගෙන ගන්න පළමු භාෂාව ලෙස සිංහල භාෂාවත් මම හිතන්නේ මේ ඉතිහාස සංග්‍රහව තුලින් ඒකට දායක වීම තුලින් දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී අපේ ගරු පියතුමා මට මේකට ඉහත අවස්ථාවකදීම මෙවැනි සංග්‍රහයක් පාසලේ නිර්මාණය වෙන බව ප්‍රකාශ කරා. ඉතින් ඒ සඳහා මේ සංග්‍රහයේ සූපතුම් පණිවිඩයක් එකතු කරන්න මටත් අවස්ථාව ලැබුණා. ඉතින් ඒ ගැනත් බොහොම ස්තුතිවන්ත වෙනවා පියතුමන්ට. ඒ වගේම අද දවසේ මේ පවතින සෞඛ්‍යමය වාතාවරණය තුළ ඔබ සියලු දෙනා බොහොම නිර්භීතව බොහොම සංවිධානාත්මකව මේ සංග්‍රහ වඩාත් ඵලදායක ලෙස වැඩි දෙනෙකුට මෙහි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන ලෙස විද්‍යුත් සංග්‍රහයක් ලෙස එළිදැක්වීමත් මම ඉතාමත්ම අගය කරනවා බොහොම සතුටටපත් වෙනවා. ඒ වගේම අපස්වාමි දෝග විද්‍යාලයේ ඉතිහාස සංගමයේ ඉදිරි සමිති වාරයකට අපිට පුළුවන් වුණොත් සම්බන්ධ වෙන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නවා ඒ අවස්ථාවටත් සම්බන්ධ වෙන්න. ඒ වගේම ගරු පියතුමනි මට පොඩි යෝජනාවක් කරන්න හිතෙනවා. මම මේක සමහරක් ඉස්කෝලේ ගියාම එක එක ඉස්කෝලවල තියෙන දක්ෂතා බලලා ඉවරලා මම එක එක ඉස්කෝලේ යෝජනා කරනවා. සමහරක් ඉස්කෝලවල හොඳට ක්‍රීඩා තියෙනවා නම් මම ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලන්ගේ ඉස්කෝලේ නමින් කුසලානයක් විදිහට පුළුවන් නම් අන්තර් පාඨශාලාීය තරඟ විදිහට යම්කිසි ක්‍රීඩාවක් පටන් ගන්න කියලා. ඉතින් මම ඉස්කෝලේ කීපයකටම කිව්වා. නමුත් මට අද හිතෙනවා අප ස්වාමිදූගේ විද්‍යාලයේ ද්විතීයික අංශයේ අපේ දූ දරුවන්ට ගුරු මණ්ඩලයට ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න නැත්නම් පොඩි යෝජනාවක් කරන්න ඔබට පුළුවන් නම් මේ ඉතිහාස සංගමය තුලින්ම මේ අප ස්වාමිදූගේ පාසල මගින් මෙහෙවන විදිහේ දැනුම් මිනුම් වැඩසටහනක් හෝ එවැනි තරඟයක් වාර්ෂිකව ඔබගේ පාසලේ නමින් පවත්වන්න පුළුවන් නම් අනිකුත් පාසල් වලට අවස්ථාවක් ලබා දෙමින් ඒකත් ඉතාමත් ලොකු සේවයක් සහ පාසලට ලොකු ගෞරවයක් සහ පාසලට යම්කිසි අනන්‍යතාවයක් තපවතින අනන්‍යතාවය වැඩි දියුණු කර ගැනීමට හේතුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ විශ්වාසය සහ ඒ ඉල්ලීම ඉදිරිපත් කරමින් මේ අවස්ථාව ඉතාමත්ම වටිනවා. ඉතාමත්ම සතුටුයි. අපගේ දරුවන්ට මේ ලැබෙන ඒ අනගි අවස්ථාවෙන් සියලු දරුවන්ට අප ස්වාමිදූගේ පාසලේ දූ දරුවන් වගේම අනිකුත් සියලු දරුවන්ට මේකේ විපුල ප්‍රයෝජන අත්පත් කරගන්න කියන කාරුණික ඉල්ලීම සිද්ධ කරනවා. ඉතින් මේ දැවැන්ත කාර්යය සඳහා නායකත්වයේ දුන්න අප ගරු පියතුමාටත් උපපියතුමාටත් ඒ වගේම ඉතිහාසයේ විශේෂ ගුරුතුමාටත් ඊළඟට අපේ අනුස්ක ගුරුතුමා ඇතුළු සියලුම ගුරු බවතුන්ටත් සියලුම දරුදරයන්ටත් ස්තුති කරමින් මගේ මේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි මහත්මයා. මෙම සංග්‍රහයේ සියලු කටයුතු වලට අපට බෙහෙවින්ම උපකාර කරන ලැබුවේ අප පාසලේ දරු අධීරු පියතුමන්. ඉතින් මා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අප පාසලේ දරු අධීරු පියතුමන් වන ශිවන්ත රොඩ්රිගෝ පියතුමන්ට ඔබතුමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙස. කරු උපාධිරු පියතුමාගෙන් අවසරයි. වගේම අද දින
අපේ මේ උත්සවයට ප්‍රධාන ආරාධිතානුත් ලෙස සහභාගී වෙන අප කලාපේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පාලක ඒ වගේම ඉතිහාස විෂය භාර සිංහල වගේම ඉතිහාසයේ විෂයත් භාරව සිටින ගරු ලසන්ත අබේරත්න අධ්‍යක්ෂකතුමාගෙන් අවසරයි ඉතිහාස සංගමේ සංස්කාරක මණ්ඩලයේ සහභාගී වන ශෂි ගුරුතුමන් අනුෂ්ක ගුරුතුමන් ඇතුළු සියලුම ගුරු භාවතුන්ගෙන් සහ පාසලේ සියලුම අනිකුත් ගුරු භාවතුන්ගෙන් අවසරයි ඉතිහාස සංගමේ නිලතල දරන ආදරණීය දුවේ පුතේ අද ඒ වගේම අද මේ උත්සවයට සහභාගී වෙන සියලුම සිසු සුසුවියන්ගෙන් අවසරයි. ඉතින් මම මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මොකද බොහොම කාර්යබහුල අවස්ථාවක තමයි මම ලසන්ත සර්ව අද අපිව සම්බන්ධ කරගත්තේ. මම කිව්වා මම සර්ව පැය භාගයකින් නිදහස් කරනවා කියලා. මේ වෙනකොට අපි පැය භාගේ ඉක්ම ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී බොහොම මුලින්ම කිව්වා වගේ මුලින්ම දැනුම් දුන්නා අපි සර්ගෙන් මේ ඉතිහාස සංගමයට සුභාශිංසන ලිපියක් ඉල්ලනකොට බොහොම කැමැත්තෙන් ඒකට සහභාගී වෙලා ඒ ලිපිය අපිට ලබා දුන්නා. ඒ වගේම අද මේ අවස්ථාවට සහභාගී වෙන්න මම ආරාධනා කරාම බොහොම කැමැත්තෙන් කොච්චර කාර්යබහුල වුණත් මේ වෙලාව අනිවාර්යයෙන්ම දරුවන් වෙනුවෙන් දෙන්නට කැමැත්තෙන් අවත් සමග මේ අවස්ථාවේදී සම්බන්ධ වුණු ගරු ලසන්ත අබේරත්න අධ්‍යක්ෂකතුමාන්ට අප පාසල වෙනුවෙන් ගුරු මණ්ඩලය වෙනුවෙන් දෙමාපියන් දූ දරුවන් වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පළ කරනවා. ලසන්ත හැම අවස්ථාවකම අප පාසල අගය කරන අපේ පාසලේ උත්සාහයන් අගය කරන හැකියාවන් දකින හැකියාවන් වලට සුව පතන අප කලාපේ ප්‍රධාන නියමුවාණන් හැටියට මේ අවස්ථාවේදී වැඩ බලන අපේ අධ්‍යක්ෂකතුමන් හැම අවස්ථාවකම අපිට සහාය වෙනවා අපිට උදව් වෙනවා මේ ගමනේ යන්න. ඒ දෙයත් නැවතත් සිහිපත් කරමින් ලසන්තට මේ අවස්ථාවේදී අපට සහභාගී වීම සම්බන්ධව නැවතත් මම මාගේ ස්තුතිය පළ කරන්නට කැමතියි. ඉතින් අද මේ ඉතිහාසගත සිදුවීමක් අපේ පාසලේ මේ උත්සාහය අපි කියුණා වගේ විවිධ අවස්ථාවලදී අපි උත්සාහ කෙරුවා. එතකොට අපි පාසලක් හැටියට එළි දක්වන මේක විද්‍යුත් මාධ්‍යයක් හැටියට නෙමෙයි ලිඛිත මාධ්‍යයක් හෝ හැටියට එළි දක්වන පළවෙනි අධ්‍යාපන සංග්‍රහය. ඉතින් මේ අවුරුදු 10ක අපේ ගමන තුල අපි සිහින සැබෑ කර ගැනීම ගොඩාක් අපි අත්දැක්කා. අපි අත්දැකීමින් ඉන්නවා. ඒ සෑම අවස්ථාවකදී මේ තවත් එක සිහිනයක් සැබෑ කර ගන්නට හැකියවීම ගැන මම අධිරූපීතුමන් හැටියට බෙහෙවින්ම සතුටු වෙනවා. මගේ සුභාශිංසන පිරිනමන ගමන්ම ශෂිස ඇතුළු සංස්කාරක මණ්ඩලයේ සියලු දෙනාට මගේ ස්තුතිය මම පුද කරන්නට කැමතියි. අපි සියලු දෙනාට මේ සිහිනය සැබෑ කර දීම සම්බන්ධව. ඉතින් මම මේ අවස්ථාවේදී අපි ශෂි ගුරුතුමන් සුභාශිංසන හැටියට දීලා තියෙන ලිපියේ කොටසක් ඔබත් සමග මේ අවස්ථාවේදී බෙදා ගන්නවා. ශෂි ගුරුතුමන් ඉතිහාසයට විෂයක් හැටියට දීලා තියෙන තැන ගැන ලියලා ඡේදයකින් කියනවා කෙසේ වෙතත් සමාජීය විද්‍යා විෂයක් ලෙස ඉතිහාසයේ විෂයේ ඇති වැදගත්කම අප වටහා ගත යුතුය. එය සිසුන් අතර ජනප්‍රිය විෂයක් කරවීම උත්සාහගත යුතුය. උත්සාහවත් විය යුතුය. එහි සැබෑ කාර්යය අප හඳුනා ගත යුතුය. ඉතිහාසය උගත යුත්තේ හුදු විභාග සමත් වීමට පමණක් නොව ඉන් ඔබට ගිය විපුලතර පරමාර්ථ රාශියක් සාධනය කර ගැනීමේ අරමුණු පෙරදැරිව බවත් අප විසින් වටහා ගත යුතුය. ඒ අනුව ඉතිහාසය යනු
අතීත ශේෂවලින් වර්තමාන මානව සංහතියටම සිදුවන මානව සංහතියටම සිය මනුෂ්‍ය ජීවිතයේ සැබෑ ස්වරූපය කියාපාන ශික්ෂණයක් බව අවබෝධ කරගත යුතුයි. මේ කොටසෙන් අපි බලාපොරොත්තු වෙන මේ කොටස සාරාංශගත කරනවා බොහොම ලස්සනට ශශීස. අපි විද්‍යා සංගමයක් පටන් ගත්තා. මම මේ අවස්ථාවේදී කිව්වා විද්‍යාව ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා. අද අපි ඉතිහාසය සංගමයක් පටන් ගන්නකොට අපිට ලසන්සර්ගෙන් දැනගන්නට ලැබුණා. ලසන්සර්ගෙන් දැනගන්නට ලැබුණා වෙන කිසිම පාසලක කලාපේ ඉතිහාස සංගමයක් නැහැ. ඉතිහාස සංගමයක් නැහැ. ඒ පළවෙනි සංගමයයි මේ. අපි හැමදේම මේ දවස්වල කරමින් යන්නේ පළවෙනි වතාවට. ප්‍රථම කියලායි අපි සතුටෙන් බෙදාගන්නේ. ඉතින් ඒ ගෞරවය අපි හැම කෙනෙක්ම අයිති කරගන්නවා. එතකොට මෙතන සම්බන්ධ කරගන්නේ අපි ඉතිහාසය ජීවිතයට, විද්‍යාව ජීවිතයට වගේම ඉතිහාසය ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒකටයි දුවේ පුතේ ආරාධනා කරන්නේ. ඉතින් මේ වගේ ද්විමාසිකව යොමු වෙන්නට තියෙන ඉදිරිපත් කරන්නට තියෙන මේ අධ්‍යාපනික සංගරාවේ ඔයගලන්ගේ නව චින්තනයන්, ලේඛන කුසලතාවන්, ගවේෂණයන් ඉදිරිපත් වෙනවා. ලොකු ගමනක් අපිට මේ තුල අපිට යන්න පුළුවන්. ඒ ගමන බොහොම ධනාත්මකව යන බවක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ සියලු දෙයකටම මම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ හැම දිනෙකගේම වර්ධනයයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපේ ඉලක්කය. මේ තුලින් ඉතාමත් ධනාත්මක සාධනීය තත්ත්වයන් අපිට ඇති කරගත හැකි බව අපිට පේන්න තියෙනවා. ඉතින් මේ ගමනට මම මේ අවස්ථාවේදී සුබ පතනවා. මගේ සම්පූර්ණ සහයෝගය මේ අවස්ථාවේ ලබා දෙන බව මම පොරොන්දු වෙනවා. ඉතින් අපි දැක්කා බොහොම ප්‍රබුද්ධ වැඩසටහනක්. අපේ දරුවන් දැන් අන්තර්ජාලය තුළ වැඩසටහන් සූදානම් කිරීමේදී එතනත් නම්බර් 1 ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායමක් හැටියට මම ළඟදි දවසක් මේ පියුමි ටීචර්ට කිව්වා මේ මාස 4 ඇතුළත අපි සම්බන්ධ වෙලා තියෙන විවිධ පන්ති නෙමෙයි පන්ති වලට අමතරව සම්බන්ධ වෙලා තියෙන අනෙකුත් සීර්ම වැඩසටහන් කොලයකට ගන්න කියලා. එක කොල 3ක තියෙනවා මේ මාස 4 තුල. මේ හසර තුල අපි සම්බන්ධ වෙච්ච වැඩසටහන්. ඉතින් බොහොම ප්‍රබුද්ධ වැඩසටහනක් තමයි අපි දැක්කේ. එන්නෙම දියුණු වෙනවා අපේ ළමයින්ගේ තාක්ෂණය. මෙතන මේ තුල දැන් අපි ඇත්තටම මට සති 3කට 4කට ඉස්සර වෙලා මම හිතන්නේ සති 3කට වගේ ඉස්සර වෙලා ශශීස මේ සංග්‍රහව මට යොමු කරලා නෝට් එකක් දානවා. පද මේ වැඩ සියලුම කටයුතු ඉවරයි. දැන් මේ සංග්‍රහව අනිත් අයට බෙදා හරින්න කියලා. එතකොට මම තමයි යෝජනා කරන්නේ සර් මේක එහෙම නිදහසේ එහෙම නිකන් යෝජනා එළියට දාන්න බෑ. මේ කොටස අපි මේකට අපි උලලක් තියන්න ඕන, උත්සවයක් තියන්න ඕන. ඒ තුල තමයි අපි මේකේ සත්‍ය සැබෑ වටිනාකම දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ කිව්වා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපි දකින්නේ මාධ්‍ය කණ්ඩායමේ ඉන්න සියලුම දූ දරුවන්, ගුරුවරයන් එක්ක එකතු වෙලා මේ තාමත් ඉහළ ප්‍රබුද්ධ මට්ටමක තියෙන මේ වැඩසටහන අද මේ සංගරාවේ එළි දැක්වීමේ වැඩසටහනට මේ විදියට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි ඉදිරියට හිතමු. අපි මේ වෙබ්සයිට් මොනවාද අපි අන්තර්ජාලය තුළ අපි විවිධ පාසල් වල දේවල් සම්බන්ධ වෙනවා. අපිට අභියෝගයක් ඉදිරිපත් කෙරුවා ලසන්ස අන්තර් පාඨශාලීය වැඩසටහනකට යොමු වෙන්න කියලා. ඒ අපි මම ඉතිහාස සංගමයට යොමු කරනවා. අලුතෙන් හිතලා රාමුවෙන් පිට හිතලා අලුත් දෙයක් කරන්න නැවතත් අනිකුත් පාසල් සම්බන්ධ කරගෙන මේ විද්‍යුත් මාධ්‍ය තුලම මේ කාලය තුලම වැඩසටහනකට යොමු වෙන්න කියලා ඒ යෝජනාවත් මම කරනවා. නැවතත් ඒ අභියෝගය අපි බාර ගන්නවා ලසන්ත අපේ අධ්‍යක්ෂකතුමන්ගේ. ඒ වගේම මම ඉතාමත් සතුටු වෙනවා මේ අවස්ථාවේදී මේ අපේ ජයග්‍රහණය සම්බන්ධ. ඉතින් නැවතත්
වැඩිපුර වෙලා ගන්න නැතුව ශශි ගුරුතුමා නැතුළු අනුෂ්ක ගුරුතුමා නැතුළු සංස්කාරක මණ්ඩලයේ වංශලි ගුරුතුමා නැතුළු ඒ සියලුම දෙනෙක්වටම නැවතත් ඒ වගේම ඉතිහාස සංගමයේ සියලුම නිලතල දරන සියලුම දූ පුතුන්ව නැවතත් සිහි කරමින් ඒ සියලු මේ අද මේ උත්සවයට දායක වුණු සෑම දෙනෙකුටම ස්තුතිවන්ත වෙමින් මම මේ අවස්ථාවේදී නිහඬ වෙනවා. ස්තුති දේව පිහිටයි. ස්තුතියි ගරු අධීරපීතුමනි. අපගේ කාලය ඉතා ඉක්මනින් ගොස් සමාරය. ඉතින් මා ඊළඟට ස්තුති කතාව ඉදිරිපත් කිරීම සඳහා අප ඉතිහාස සංගමේ භාර ශශී ජයසිංහ ගුරු පියාණන්ට ආරාධනා කර සිටිනවා. සුබ සන්ධ්‍යාවක් ඔබ හැමෝටම. මම හිතන්නේ මම අද ගොඩක් සතුටට පත්වෙන දවසක්. මොකද කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වෙලා හිටපු ඉතිහාස සංග්‍රහව මෙලෙස එළි දක්වන්නට හැකියාව ලැබුණ එක ගැන. ඉතින් මේ මොහොත දක්වා මේ කාර්යය සාර්ථක කිරීම පිටුපස මම හිතන්නේ විශාල බලවේගයක් අපිත් එක්ක හිටියා. ඉතින් ඒ හැම කෙනෙක්ටම ප්‍රණාමය පුද කිරීම තමයි මේ වෙලාවේදී මා විසින් කරනු ලබන්නේ. මුලින්ම මම නුවරඑළිය අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ගරු ලසන්ත අබේරත්න මැතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා මේ විශේෂිත අවස්ථාවට එතුමන් පැමිණ අපේ පාසල අපේ දරුවන්ව අගය කිරීමත් එවැගේම මේ සංග්‍රහවට එතුමන්ගේ සුභාශිංසනය ලබා දීමත් සම්බන්ධව අපි හිතනවා අපේ ඉදිරි කටයුතු වලදී එතුමා අපිත් එක්ක සම්බන්ධ වනු ඇතයි කියලා. දෙවනුව ගරු අධීරපීතුමනි මම හිතන්නේ අධීරපීතුමන්ගේ තවත් කාලයක් තිස්සේ තිබුණු සිහිනයක් මෙලෙස සැබෑ කරන්නට අපට හැකියාව ලැබුණා. මම හිතන්නේ අප ස්වාමීදුවගේ පාසලේ දසවන සංවත්සරය පවතින මේ අවුරුද්ද තුලම අපිට මේ ඓතිහාසික ක්‍රියාවලියට අත දාලා ඒක සම්පූර්ණ කරන්නට හැකියාව ලැබීම පිළිබඳවත් මම හිතන්නේ අපි සියලු දෙනාටම වඩා ඔබ වහන්සේ තමයි වැඩිපුරම සතුටු වෙනවා ඇත්තේ. ඉතින් මේක මම සඳහන් කරපු අවස්ථාවේ ඉඳලම මේ සඳහා අධිරූපීතුමාගේ අනුමැතිය මඟ පෙන්වීම සහ හැම සහයෝගයක්ම ලබා දුන්නා. ඉතින් ඒ හැම දෙයකටම ගරු අධිරූපීතුමනි ඔබ වහන්සේට මේ මොහොතේදී මම මගේ ප්‍රණාමය පුද කරනවා. ඒත් එක්කම මේ සමග මම හිතන්නේ අපේ උපාධිරූපීතුමා අපේ පාසලට ඇවිල්ලා මගේ දැනුමේ හැටියට මුලින්ම අපේ ඉතිහාස සංගමේ සංග්‍රහවට තමයි සුභාශිංසනයක් ලියන්න අධීරපීතුමාට සිද්ධ වුණේ. මම හිතන්නේ ආපු ගමන්ම මම හිතන්නේ අධීරපීතුමා මට කතා කරලා ඒ පිළිබඳවත් අදහස් ලබාගෙන මම හිතන්නේ බොහොම අලංකාර සුභාශිංසනයක් පළ කරා විතරක් නෙවෙයි එතුමන්ගේ ආශිර්වාදය අපිට නිරතුරුව මේක සඳහා දායකත්වය ලැබුණා. අධීරපීතුමනි ඒ සඳහා ඒ පිළිබඳව ඔබටත් වහන්සේටත් අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා මේ අවස්ථාවේ. මම හිතන්නේ මේ සංග්‍රහයේ ඊටම සංකීර්ණම කොටස තමයි මේ සංස්කාරකවරුන්ට පැවරලා තියෙන කාර්යභාරය. එතනදී මම අපේ අනුෂ්ක ගුරුතුමාන්ව තමයි ප්‍රධාන සංස්කාරක හැටියට තෝරගත්තේ. මොකද ඒ සම්බන්ධව මම හිතන්නේ ප්‍රාමාණික දැනුමක් තියෙන ගුරුතුමෙක් ඒ වගේම කාර්යයන් ඉතාම හොඳට කරගන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක කියපු මොහොතේ ඉඳලා අනුෂ්ක ගුරුතුමාගේ අදහසුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි නිතරම සාකච්ඡා කරලා වෙනස් කරන්න ඕන තැන වෙනස් කරලා ඒ සංස්කාරක ක්‍රියාවලිය බොහොම සාර්ථක ලෙස කරගෙන යන්නට අවශ්‍ය කරන සියලුම සහයෝගය අනුෂ්ක ගුරුතුමන් ලබා දුන්නා. පෞද්ගලිකව අදාළ දරුවන් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ ලිපිවල තියෙන අඩුපාඩු පවා පෙන්වලා දීලා මේ කාර්යය සාර්ථක කරගන්න අනුෂ්ක ගුරුතුමන් ලබා දුන්න සහාය මම හිතන්නේ මේක අද අපිට එළි දක්වන්න විශාල පිටිපහලක් වුණා. ඉතින් මම විශ්වාස කරනවා සහ මම අනුෂ්ක ගුරුතුමාගෙන් ඉල්ලීමක් කරනවා දැන් අපි මේක දිවමාසිකව අපි මේක අකණ්ඩව යන්න ඕනේ. ඒක තමයි අපේ ඊළඟ අභියෝගය. ලොකු අභියෝගයක්. ඉතින් ඒ නිසා ඒ සඳහා ඔබතුමාගේ සම්පූර්ණ සහාය අපිට ඉදිරියේදී ලැබෙන්නේ නැති.
ඒත් එක්කම සංස්කාරක උපදේශකත්වයේ සහ සංස්කරණ කටයුතු සඳහා දායක වුණ අපේ රුවන්සිරි ගුරුතුමන් මම හිතන්නේ එතුමා මේ වෙනකොට අධ්‍යයන නිවාඩුවේ තමයි ගත කරන්නේ. නමුත් ඒ අධ්‍යයන නිවාඩුවෙන් කොටසක් මම හිතන්නේ සෑහෙන වෙලාවක් මේ වෙනුවෙන් රුවන්සිරි ගුරුතුමන් අපි වෙනුවෙන් කැප කරා. ඒ දරුවන්ට කතා කරලා පෞද්ගලිකව ඒකේ දරුවන්ට මඟ පෙන්වීම කරා. ඉතින් කොයිම වෙලාවකවත් බෑ කිව්වේ නැහැ. මම හිතන්නේ ඒක මට ලොකු ශක්තියක් වුණා. ඉතින් රුවන්සිරි අපේ සහෝදර ගුරුතුමනි මම මේ වෙලාවේ ඔබ කළ කාර්යය තාම ඉහළින් අගය කරනවා වගේම ඉදිරියේදීත් අපිත් එක්ක මේ හා සම්බන්ධව ඉන් පස්සේ මේ සංග්‍රහයේ ආරම්භයේ ඉඳලම තාක්ෂණික අදහස් ඒ වගේම මේකේ මුල් ආකෘතිය පිළිබඳව පමණක් නෙවෙයි මේ සංග්‍රහවට ඉතාම අලංකාර පිටකවරයක් නිර්මාණය කරලා බොහොම නිර්මාණශීලීව ඒ දායකත්වයේ සපයා දුන්නු අපේ පාසලේ ප්‍රශාන් බණ්ඩාරු ගුරුතුමනි මම හිතන්නේ ඔබතුමාණන් මේ වෙලාවේ කරපු කාර්යභාරය ඉතාම වටිනවා සහ ඒ වෙලාවේදී කරපු මඟ පෙන්වීම ඒ වගේම අදහස් බෙදා ගැනීම මේ සියල්ලක් වෙනුවෙන්ම නැවත වතාවක් මේ අවස්ථාවත් මම ඔබතුමාව සිහිපත් කරනවා. හැම පාසලේ හැම කටයුත්තක්ම මම හිතන්නේ මේ අවුරුද්ද අපි කරපු එකේ ඊටම අලංකාර ලෙස බොහොම සංවිධානාත්මකව තාක්ෂණික ගැටලු නැතුව බොහොම ලස්සනට ඒක කරන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් අධිරූපීතුමා මේ ඇත්තටම මේ අධිරූපීතුමා තමයි කිව්වේ මේක අනිවාර්යයෙන්ම මේ විදිහේ වැඩසටහනකින් තමයි කරන්න ඕනේ කියලා දරුවන්ව අගය කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ මේ පිළිබඳව අනුෂ්ක සර්වත් මට දැනුම් දීමක් කරා. නමුත් ඒ වෙනකොට මම තිබුණු තත්ත්වෙත් එක්ක ඇත්තටම ලොකු මේ ගැටලුවකට මම මුහුණ දෙලා ඉන්නකොට අධිරූපීතුමා කිව්වේ සර් මම මේක බාර ගන්නම් මම මේක බාරගෙන මම අදාළ අයව ඒ සඳහා යොමු කරන්නම් කියලා. එතකොට අපිට ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ මෙවැනි අවස්ථාවල. මොකද වෘත්තීය මට්ටමේ බොහොම මේ සුදුසුකම් තියෙන තත්ත්වයකට පරිවර්තනය වෙලා ඉන්න අපේ මාධ්‍ය අංශයක් අපේ පාසලට තියෙනවා. මම හිතන්නේ මෑත කාලේ අපි කරපු සියලුම වැඩසටහන් වලදී ලොකු ප්‍රවණතාවයක් අපිට දකින්නට පුළුවන්. ඒ නිසා මම අධිරූපීතුමා මේ ගැන සඳහන් කරනකොට මම කිසිසේත් මේකට බය වුණේ නැහැ, චකිතයක් තිබුණේ නැහැ. මොකද මම දන්නවා මේ වැඩසටහන ඉතාම හොඳින් වුන් කරනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒක නැවතත් අද දිනේදී සාක්ෂාත් වුණා. ඉතින් ඒ සම්බන්ධව කටයුතු කර මාධ්‍යංශ භාරව කටයුතු කරන අපේ තිසරීමේන්ද්‍ර ගුරුතුමිය, ඒ වගේම ලවන්‍ය මියුරන්ගේ ගුරුතුමිය ඇතුළු ඒ ගුරු මහත්මින් කණ්ඩායම මේ වෙලාවේදී මම සිහිපත් කරනවා. ඒ වගේම මාධ්‍යංශයේ ඉන්න අපේ පාසලේ සභාපති ශිෂ්‍යයා හැටියට කටයුතු කරන දුල්මිනේ අටිගම්මන ඇතුළු ශිෂ්‍යයා ඇතුළු සියලුම සිසුවියන්වත් මේ වෙලාවේ මම බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා. ඔබේ කැපවීම, ඔබේ නිර්මාණශීලීත්වය අද මේ වැඩසටහන ඉතාම සාර්ථක කර ගන්නට අපිට ලොකු ශක්තියක්, ලොකු දායකත්වයක්, ලොකු මඟ පෙන්වීමක් සිදු වුණා. ඒ නිසා ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය. ඒ වගේම තමයි අවසානයේ මේ ඉතිහාස සංගමේ සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේ සභාපති ආශානි දුරංග, ලේකම් දුර්ශානි ඇතුළු සිසුසියන් සියලු දෙනාම ඔවුන් කරපු කැපවීම, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මම හිතන්නේ මෙවැනි වැඩසටහනක්, මෙවැනි සංග්‍රහයක් අපිට එලි දක්වන්නට ලොකු දායකත්වයක් ලැබුණා. ඒ නිසා ආදරණීය දරුවනි, ඔබ කරපු කාර්යය ඉතාම විශිෂ්ටයි, ඉතාම ඉහළින් අපි ඒදී අගය කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඇත්තටම අපි අධිරූපීතුමත් එක්ක ඉදිරියේදී කතා කරලා ඔබට අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව ඔබව ඇගයීමකට ලක් කරන්න අපි ඉදිරියේදී වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියන පොරොන්දුවත් මේ වෙලාවේදී ඔබ වෙනුවෙන් කරනු ලබනවා. ඒ වගේම අපේ ඉතිහාස සංග්‍රහව සංස්කරණය කිරීමේදී අපිට ලොකුම ගැටලුවක් තිබුණා අකුරු සැකසුම් කරන්නට. එතනදී ඒකත් අපේ ශිෂ්‍යෝ දෙන්නෙක් තමයි බාරගත්තේ. අපේ පබසර සහ සචින්ත කියන ශිෂ්‍යෝ දෙන්න තමයි සම්පූර්ණයෙන්ම මේ අකුරු සැකසුම කරේ. මම හිතන්නේ ඒක ඉතාම සාර්ථකව ඒක සිද්ධ කරා. ඉතින් මේකේ මම හිතන්නේ එයාගේ
ඒ අයටත් ඉදිරියේ තනිවම කෘතියක් මුද්‍රිත කරන්නට මම හිතන්නේ ලොකු මඟ පෙන්වීමක් දරුවන්ගේ කුසලතා ඒ පැත්තෙනුත් සංවර්ධනය වෙනවා. ඒ වගේම අපේ ඉතිහාස සංගමේ සචින්ත මම හිතන්නේ සචින්ත සිසුවා තමයි මේ සියලුම මාධ්‍ය කටයුතු මාධ්‍යාංශයත් එක්ක සම්බන්ධීකරණය කරේ. මම කිසිම වෙලාවක මැදිහත් වුණේ නැහැ. ඒ සම්බන්ධීකරණය ඉතාම හොඳින් ඉතාම සාර්ථකව මම හිතන්නේ සචින්ත ඔබ සිද්ධ කරා. ඒ නිසා ඔබටත් මේ වෙලාවේදී මම ස්තුතිවන්ත වෙනවා ඔබ කරපු ඒ කැපවීම සම්බන්ධව. අවසානයේ අද මේ සුවිශේෂී අවස්ථාවට අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නට පැමිණි අපගේ පාසලේ අංශ ප්‍රධාන ගුරු භවතුන්, ඒ වගේම පන්ති භාර ගුරු භවතුන්, විෂය භාර ගුරු භවතුන් මේ අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලිපි වලින් අපිට දායකත්වය ලබා දුන්නු දයාබර දරුදැරියනි ඔබට මුලින්ම මම සුබ පතනවා. ඔබගේ නිර්මාණ ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ඔබට දැන් තව දොරක් විවෘත වෙලා තියෙනවා. ඔබේ දක්ෂතාවය, ඔබේ හැකියාව ඉදිරියට ගෙනියන්න. ඒ නිසා මෙතනින් නවතින්න එපා. ඔබ ලියන්න. ඔබ පෑන අතට අරගෙන ඔබ ලියන්න. ඔබගේ චින්තන හැකියාව ඔබ දියුණු කරගන්න. ඔබේ පරිකල්පන හැකියාව ඔබ දියුණු කරගන්න. මම හිතන්නේ ආරම්භයේදී අපේ සංස්කාරක අනුෂ්ක ගුරුතුමන් මේ සම්බන්ධව ඉතාම පැහැදිලි අදහසක් ඔබට දුන්නා. ඉතින් ඔබට විවෘතයි. ඔබ වෙනුවෙන් තමයි අපි අධිරූපීතුමා ඇතුළු අපේ පාසලේ සියලුම ගුරුවරු ඔබ වෙනුවෙන් තමයි හැම කැපකිරීමක්ම කරන්නේ. අවසානයේදී මට කියන්නට ඕනේ මේ සුවිශේෂී අවස්ථාව ඇත්තටම සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ නිසා මෙතන මම මතක් නොකලත් මේ සඳහා සහභාගී වුණු සියලු දෙනාටම මම නැවත වතාවක් මගේ ස්තුතිය පුද කරමි. මම නිහඬ වෙනවා. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි ගුරු පියාණනි. ඊළඟට ජාතික ගීය ගායනා කිරීම සඳහා ඔබ සියලු දෙනාට නැගී සිටින ලෙස ආරාධනා කර සිටිමි. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා සුන්දර සීතලෙහි සුරැඳි අති සෝභමාන ලංකා රාජ්‍ය ගණය මෙක මල් වලතුරු ජය භූමිය අප හද තුල භක්ති
ස්තුතියි ඔබ සිමට. මෙම වැඩසටහනේ අවසාන තත්පරයේත් එක්ක ඇඳී සිටි ඔබට නැවතත් ස්තුතිවන්ත වන අතර ඔබ සියලු දෙනාටම වෙන සම්මෝහයේ ඉවත් වීමට දැන් හැකියාව ඇත.